හරි ආයිබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා දරුවෝ හැමෝටම. ඔන්න සුපුරුදු පරිදි සෙනසුරාදා හවස අපි අපේ QT පන්තිය මේ විදිහට ආරම්භ කරනවා. දරුවනේ අපි අද දවසේ QT 6 ඒ කියන්නේ 6 වෙනි QT එක තමයි අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි පහුගිය සතියේ උපකාරක සේවාවන් වලට අදාළ පාඩම් ආවරණය වෙන්න තමයි අපේ QT එක සාකච්ඡා කරේ. විශේෂයෙන්ම ප්‍රවාහනය, රක්ෂණය, සංනිවේදනය, වෙළඳාම ඔය කියන පාඩම් ටික ආශ්‍රයෙන් තමයි ගොඩක් දුරට අපි පළවෙනි QT 5 සාකච්ඡා කරේ. එතකොට අපි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුතේ ප්‍රධාන වශයෙන්ම පාඩම් 3ක් ආශ්‍රයෙන් ගොඩනැගුණු ප්‍රශ්නයක්. හරි. අපේ පස්වෙනි පාඩම ව්‍යවසායකත්වය. අපි හැමෝම දන්නවා 12 වසරේ පස්වෙනි පාඩම ව්‍යවසායකත්වය. ඔන්න අපේ පස්වෙනි පාඩම. ඒ වගේම තමයි අපේ 6 වෙනි පාඩම පුතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. ඒ වගේම අපේ 7 වෙනි පාඩම පුතේ මුදල් සහ මූල්‍ය ආයතන. හරි, මුදල් සහ මූල්‍ය ආයතන කියන පාඩම. ඔන්න මම ගිය සතියේ පොරොන්දු වුණා මේ මුදල් සහ මූල්‍ය ආයතන පාඩමට අදාළව වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා කියලා. එහෙනම් අපි අද දවසේ QT 6න් පුතේ මුදල් සහ මූල්‍ය ආයතන වලට අදාළ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරනවා. ඊට පස්සේ ඉදිරි QT වලදී මුදල් සහ මූල්‍ය ආයතන පාඩමට වැඩි අවධානයක් යොමු කරලා අපි වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් ඔය පාඩම ආවරණය කරගන්න බලාපොරොත්තු වෙනවා. හරි. එහෙනම් අපි සුපුරුදු පරිදි QT 6 ඔන්න ආරම්භ කරනවා පුතේ අද දවසේ 6 වෙනි QT එක. අදත් පුතේ සුපුරුදු පරිදි ලකුණු 20ක අණු කොටස් 5කින් හැදුන ලකුණු 20ක් ගන්න විනාඩි 36ක් ඇතුළත පිළිතුරු සැපයිය යුතු ප්‍රශ්නයක් තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. එහෙනම් හැම දරුවෙක්ම කොලේකුයි පෑනකුයි අරගෙන ඔයාලගේ QT පොතත් ළඟට අරගෙන මං හිතනවා මම දවල් වරුවේ ඔයාලට QT එක බලා ගන්න group එකට යොමු කරා අද උදෑසන. එතකොට මං හිතනවා ගොඩක් දරුවෝ QT එක ලබාගෙන ඇති. හරි. අපි QT පොතත් අරගෙන සූදානම් වෙමු පුතේ QT 6 සාකච්ඡා කරන්න. හරි. එහෙනම් මුලින්ම අපි අවධානය දෙමු පුතේ පළවෙනි ප්‍රශ්නයට. ඔන්න වෙනදා වගේම සුපුරුදු පරිදි අණු කොටස් 5කින් සැදුම්ලත් ප්‍රශ්නයක් තමයි අපිට දීලා තියෙන්නේ. හරි. බලමු පුතේ රෝම ඉලක්කම් එකට අදාළ ප්‍රශ්නට ලකුණු කීයක් හම්බ වෙනවද? ප්‍රධාන වශයෙන් ලකුණු 4ක ප්‍රශ්නයක් තමයි අපිට දීලා තියෙන්නේ. මං කලින් QT වලදී දරුවන්ට පැහැදිලිව කියලා තියෙනවා සම්පූර්ණ ලකුණු 4ක ප්‍රශ්නයක් දුන්නොත් අපි ටිකක් ආරක්ෂාකාරී වෙන්න ඕනේ. හේතුව මේ ලකුණු 4 බෙදිලා යන විදිහ කොහොමද ඔයාට ලකුණු 4 හම්බ වෙන්නේ කියන එක ගැන ටිකක් වැඩිපුර අවධානය දෙන්න ඕනේ. මම හැමදාම කියනවා ප්‍රශ්නයකට උත්තර ලියද්දී යන්නම් වාලේ උත්තර ලියන්න එපා. ලකුණු ගන්න පුළුවන් විදිහේ උත්තරයක් ගොඩනගන්න ඕනේ. එහෙනම් මේ ලකුණු 4 ලබා ගන්න අපේ අහන ප්‍රශ්නට අනුව ලකුණු 4 ලැබෙන්නේ කොහොමද කියන එක චුට්ටක් අපි බලමු. ඔන්න පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා පුතේ සාමාන්‍ය ව්‍යාපාරිකයෙකුට වඩා කෙබඳු වෙනසක් ව්‍යවසායකයෙකු තුළ ඔබ දකින්නේද? ඔන්න ප්‍රශ්නේ පැහැදිලි. පස්වෙනි පාඩමෙන් තමයි අපෙන් අහන්නේ මේ ප්‍රශ්නේ. පස්වෙනි පාඩමේ අපි ඉගෙන ගන්නවා පුතේ ව්‍යවසායකයා සහ ව්‍යාපාරිකයා අතර තියෙන වෙනස. අපි එතනදී ව්‍යවසායකයා සහ ව්‍යාපාරිකයා අතර තියෙන සමානතාවය ගැනත් කතා කරනවා.
ඒ වගේම ව්‍යවසායකයා සහ ව්‍යාපාරිකයා අතර තියෙන වෙනසත් අපි සාකච්ඡා කරනවා. දැන් මෙතනදී අහන්නේ සාමාන්‍ය ව්‍යාපාරිකයෙකුට වැඩිය ව්‍යවසායකයෙකු කොහොමද වෙනස් වෙන්නේ කියන කාරණාව. පුතේ එහෙනම් මේ ලකුණු හතර ව්‍යවසායකයෙක් සතු ආවේනික ලක්ෂණ. ඒ වගේම ව්‍යාපාරිකයාගෙන් ව්‍යවසායකයා වෙනස් වෙන විදිහ අවම වශයෙන් කරුණු හතරක් ඔස්සේ පැහැදිලි කරන්න ඕනේ. අපෙන් අහන්නේ ඔබ දකින්නේද කෙසේද ඔබ දකින්නේ කියලා. එහෙනම් අපි මේකට ගැළපෙන ආකෘතියක් තෝරගන්න ඕනේ. ගොඩක් දරුවෝ සමහර විට ඡේදකින් මේකට පැහැදිලි කිරීමක් ලියන්න උත්සාහ කරાવી. පුතේ මං හැමදාම උපදෙස් දෙනවා ඡේදයකට වැඩිය කරුණු විදිහට උත්තර ලියන්න පුළුවන් නම් ඒක ගොඩක් වැදගත් වේවි පේපර් එක බලන කෙනාට. ලකුණු දෙන්න ඒ පොයින්ට් එක හඳුනා ගන්න පේපර් එක බලන කෙනාට ඒක ගොඩක් පහසුවක් වේවි. එහෙනම් අපි පුතේ ව්‍යවසායකයන් සතුව තියෙන ප්‍රධාන ගුණාංග කීපයක් ඔස්සේ මේ පැහැදිලි කිරීම කරමු. අපි දන්නවා ව්‍යවසායකයෙක් සතුව පුතේ ප්‍රධාන ගුණාංග තුනක් තියෙනවා. ඒ තමයි ව්‍යවසායකයා විසින් නව අවස්ථා හඳුනා ගන්නවා. වෙළඳපොළ තුල තියෙන ආර්ථිකය තුල තියෙන ව්‍යාපාර ලෝකයේ තුල තියෙන අලුත් අවස්ථා ග්‍රහණය කරගන්න ව්‍යවසායකයා. ඒ වගේම ව්‍යවසායකයා පුතේ අවදානම බාර අර ගැනීම සහ ඒ අවදානම නිසි පරිදි කළමනාකරණය කරගන්න. ඒ වගේම තමයි පුතේ සෑම ව්‍යවසායකයෙක්ම තුල තියෙන සුවිශේෂී වූ ලක්ෂණ නව්‍යතා සම්පාදනය කරනවා. එහෙනම් අර සාමාන්‍ය ව්‍යාපාරිකයෙකුට එහා ගිය ප්‍රධාන ලක්ෂණ තුනකින් ව්‍යවසායකයෙක් සමන්විත වෙනවා. නව අවස්ථා හඳුනා ගන්නවා, අවදානම් කළමනාකරණය කරනවා, ඒ වගේම නව්‍යතා සම්පාදනය කරනවා. ඊට අමතරව පුතේ ඔහු සතු තියෙන නිර්මාණශීලීත්වය අර සාමාන්‍ය ව්‍යාපාරිකයෙකුට වැඩිය හොඳ නිර්මාණශීලී හැකියාවක් තියෙනවා. පවතින තත්ත්වයට වඩා වෙනස්කම් කිරීමේ හැකියාව. එහෙනම් අපි පුතේ ව්‍යවසායකයා සතු වෙනස ප්‍රධාන කාරණා හතරක් ඔස්සේ පැහැදිලි කරමු. ඒ සඳහා ප්‍රශ්නයට ප්‍රවේශයක් ගමු මෙන්න මෙහෙම. හරි. එහෙනම් හැමෝම ප්‍රශ්නාංකය පැහැදිලිව දාන්න. පුංචි පැහැදිලි කිරීමක් දීලා ඊට පස්සේ අපි කරුණු විදිහට පිළිතුරු ලියමු. හරි. ලියා ගන්න පුතේ. සාමාන්‍ය ව්‍යාපාරිකයෙකුට වඩා ව්‍යවසායකයෙකු සතු සුවිශේෂී වූ ලක්ෂණ රැසක් හඳුනාගත හැකිය. සුවිශේෂී වූ ලක්ෂණ රැසක් හඳුනාගත හැකිය. හරි. අන්න දැන් අපි ඒ ලක්ෂණ වෙනම පුතේ කරුණු වශයෙන් ලියලා පුංචි පැහැදිලි කිරීමක් දෙමු. පළවෙනි කරුණ ලියන්න නව අවස්ථා හඳුනා ගැනීම. එනම් වෙළඳපොළ තුල පවත්නා තත්ත්වයන් අතුරින්
වෙළඳපොළ තුල පවත්නා තත්ත්වයන් අතුරින් තමාට වඩාත් උචිත අවස්ථාවන් තමාට වඩාත් උචිත අවස්ථාවන් තමාට වඩාත් උචිත අවස්ථාවන් හඳුනා ගැනීමේ හැකියාවක් ව්‍යවසායකයන් සතු වේ. හඳුනා ගැනීමේ හැකියාවක් ව්‍යවසායකයන් සතු වේ. ව්‍යවසායකයන් සතු වේ. ඔන්න සාමාන්‍ය ව්‍යාපාරිකයෙකුට වඩා ව්‍යවසායකයා වෙනස් වෙන එක හේතුවක්. පැහැදිලිද? හරි. අංක 2. අවදානම් කළමනාකරණය කිරීම. අංක 2 අවදානම් කළමනාකරණය කිරීම. ව්‍යවසායකයන් විසින් ඒකේ පැහැදිලි කිරීම පුතේ ව්‍යවසායකයන් විසින් අවදානම අභියෝගයක් ලෙස බාරගෙන එය නිවැරදිව කළමනාකරණය කිරීමට කටයුතු කරයි. ඔන්න දෙවෙනි විශේෂතාවය අපි ලියුවා පුතේ. අංක 3 අපි ලියමු. නව්‍යතා සම්පාදනය කිරීමේ හැකියාව. නව්‍යතා සම්පාදනය කිරීමේ හැකියාව. නව්‍යතා සම්පාදනය කිරීමේ හැකියාව. නව්‍යතා සම්පාදනය කිරීමේ හැකියාව. එනම් ආර්ථිකය තුල පවතින තත්ත්වයට වඩා වැඩි දියුණු කළ තත්ත්වයක් වැඩි දියුණු කළ තත්ත්වයක් එනම් නවෝත්පාදන බිහි කිරීමේ හැකියාවක් ව්‍යවසායකයා සතු වේ. බිහි කිරීමේ හැකියාවක් ව්‍යවසායකයා සතු වේ. බිහි කිරීමේ හැකියාවක් ව්‍යවසායකයා සතු වේ. හරි. අපි කරුණු අංක 4 ලියමු. නිර්මාණශීලීත්වය. නැත්නම් නිර්මාණශීලී හැකියාව. නිර්මාණශීලීත්වය එහෙම නැතිනම් නිර්මාණශීලී හැකියාව. එනම් ව්‍යවසායකයා සතුව
එනම් ව්‍යවසායකයා සතුව පරිකල්පනික චින්තනයක්, ඒ කියන්නේ අලුත් දෙයක් නිර්මාණය කිරීමේ හැකියාව. පරිකල්පනික චින්තනයක් සහිත බව මින් අදහස් වේ. පරිකල්පනික චින්තනයක් සහිත බව මින් අදහස් වේ. පරිකල්පනික චින්තනයක් සහිත බව මින් අදහස් වේ. අපි මේ කතා කරේ නිර්මාණශීලීත්වය පිළිබඳව. හරි. අපි තව ලක්ෂණයක් ලියමු පුතේ. තව ලක්ෂණයක් ලියමු. දැක්මක් සහිත බව. තව ලක්ෂණයක් අපි ලියමු. දැක්මක් සහිත බව. එනම් අනාගතයේදී කවර තත්වයකට පත්විය යුතු වන්නේද? නැත්නම් අනාගතයේදී කවර තත්වයකට පත්වන්නේද? නැතිනම් අනාගතයේදී කවර තත්වයකට පත්වන්නේද? යන්න පිළිබඳව අනාගතයේදී කවර තත්වයකට පත්වන්නේද යන්න පිළිබඳව පවතින පැහැදිලි දෘෂ්ටිය නැත්නම් දැක්ම. පවතින පැහැදිලි දෘෂ්ටිය. හරි. ඔන්න පුතේ ව්‍යවසායකයෙකු සාමාන්‍ය ව්‍යාපාරිකයෙක්ගෙන් වෙනස් වෙන්න බලපාන කරුණු හේතු කාරණා. ලකුණු 4යි අවම වශයෙන් කරුණු 4ක්වත් පැහැදිලි වෙන්න ඕනේ. පැහැදිලිද කාරණා? මම නැවත කියනවා පිළිතුර ලියනකොට අනවශ්‍ය දේවල් ලියන විදිහට උත්තරයක් ලියන්න එපා පුතේ. හැම වෙලේම ફોකස් වෙන්න ලකුණු ලැබෙන්නේ කීයද? කොච්චර වෙලාවක්ද වෙන් වෙන්නේ? මම ඒ සඳහා තෝරා ගන්න ආකෘතිය මොකක්ද කියන එක. තේරුණාද? හරි. එහෙනම් අපි යමු රෝම ඉලක්කම් 2ට. හරි. හැමෝම බලන්න කියවන්න පුතේ රෝම ඉලක්කම් 2 ප්‍රශ්නේ මොකක්ද කියන එක. බොහෝ රටවල රජයන් කුඩා ව්‍යාපාර ඒකක සංවර්ධනය උනන්දු කරවීමට විශේෂ කැමැත්තක් දක්වයි. ඔන්න එයා කියනවා ගොඩක් ආර්ථිකයන් වල පරිපාලනය මෙහෙවන රජයන් කුඩා ව්‍යාපාර සංවර්ධනය කරන්න වැඩි අවධානයක් යොමු කරනවලු. මෙයට හේතු කවරේදයි ශ්‍රී ලංකා ආර්ථිකය ආශ්‍රයෙන් පැහැදිලි කරන්න. යටින් ඉරක් ඇඳ ගන්න ඕනේ පැහැදිලි කරන්න කියන කාරණාව. පුතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දියුණු කරන්න රටක රජය වැඩි අවධානයක් දෙන්නේ ඇයි කියන කාරණාව තමයි මේ ප්‍රශ්නෙන් අහන්නේ. නමුත් එයා විශේෂයෙන් කියනවා ශ්‍රී ලංකා ආර්ථිකයට අනුකූලව මේ හේතු ඉදිරිපත් කරන්න කියලා. පුතේ අපි 6 වෙනි පාඩමේදී ඉගෙන ගන්නවා ලංකාවේ ආර්ථිකය වැඩි දියුණු කරන්න වර්ධනය කරන්න ඇයි මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වැදගත් වෙන්නේ? මෙයා අහන්නේ පැහැදිලි කිරීමක්. හැබැයි ඒ පැහැදිලි කිරීම පුතේ අපිට කරුණු වශයෙන් දෙන්න පුළුවන් නම් මං හිතනවා ලකුණු දෙන කෙනාට ඊටාම සරලව, නිවැරදිව, පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන් වෙයි ඔයාගේ පිළිතුර. විශේෂත්වය තමයි මේකත් පුතේ අහන්නේ ලකුණු 4කට. ඔව් ලකුණු 4කට. ඒ නිසා මේ ලකුණු 4ත් වෙන් වෙන්නේ
ඔයා ලියන හේතු සාධකවලට. හැබැයි පුංචි පැහැදිලි කිරීමක් කරන්න අමතක කරන්න එපා. පුතේ දැන් ලංකාවේ තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි සේවා වියුක්තිය. හරි? සේවා වියුක්තිය. ඒ කියන්නේ බොහෝ වැඩ කළ හැකි ජනගහනයෙන් රැකියාවල නිරත වෙලා නැති ප්‍රමාණය සේවා වියුක්තිය. එතකොට මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වැඩි දියුණු කරන එකෙන් ආර්ථිකයට ලැබෙන ප්‍රධානම වාසිය තමයි මෙන්න මේ කියන සේවා වියුක්තිය වර්ධනය වෙන එක. ඔන්න පළවෙනි කාරණාව විදිහට අපිට මේක පැහැදිලි කරන්න පුළුවන්. ඒ වගේම තමයි පුතේ අපි දන්නවා ප්‍රාදේශීය වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙන හරි ප්‍රාදේශීය වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න ව්‍යවසායකත්වයේ වැදගත් වෙනවා. ඒ තුලින් ප්‍රාදේශීය සංවර්ධනයක් ගොඩනගන්න ලංකාවේ ආර්ථිකයට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වැදගත් වෙනවා. පැහැදිලිද? පුතේ ඒ වගේම තමයි පුතේ අපි දන්නවා ව්‍යවසායකයෙක් ගොඩනැගෙන්නේ ව්‍යවසායකයෙක් නිර්මාණය වෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර තුලින්. ඔවුන් ගොඩනැගෙන්නේ පුතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීම තුලින්. පැහැදිලිද? හරි. ඉතින් දරුවනේ මෙන්න මේ ආකාරයේ හේතු සාධක ටිකක් ඉදිරිපත් කරා නම් ඔයාගේ ප්‍රශ්නෙට ලකුණු 4ක් ලැබෙන එක අනිවාර්යයි. එහෙනම් අපි පළවෙනි කරුණ ලියමු. ලංකාවේ ආර්ථිකයට බලපාන වැදගත් වෙන විදිහ. හරි. එහෙනම් අපි හැමෝම ලියමු පුතේ. කරුණු අංක 1. කරුණු අංක 1. සේවා නියුක්තිය වර්ධනය කිරීම. සේවා නියුක්තිය වර්ධනය කිරීම. සේවා නියුක්තිය වර්ධනය කිරීමට. එනම් සේවා නියුක්තිය වර්ධනය කිරීමට. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බොහෝ දුරට ශ්‍රම සූක්ෂම බැවින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බොහෝ දුරට ශ්‍රම සූක්ෂම බැවින් ආර්ථිකයට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් නිර්මාණය කිරීමේ හැකියාවක් පවතී. ආර්ථිකයට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් නිර්මාණය කිරීමේ හැකියාවක් පවතී. ඒ තුලින් ආර්ථිකයට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් නිර්මාණය කිරීමේ හැකියාවක් පවතී. ඒ තුලින් සේවා වියුක්තිය වර්ධනය කළ හැක. ඒ තුලින් සේවා නියුක්තිය වර්ධනය කළ හැක. ඒ කියන්නේ රැකියා අවස්ථා හම්බ වෙනවා කියන්නේ සේවා වියුක්තිය අනුපාතිකය අඩු වෙනවා. සේවා නියුක්ත අනුපාතිකය වැඩි වෙනවා. හරි. ඔන්න පළවෙනි සාධකය ලංකාවේ ආර්ථිකයට බලපාන. අංක 2 ලියන්න. අංක 2. ප්‍රාදේශීය සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා. ප්‍රාදේශීය සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා අපි ලියමු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර
බොහෝ දුරට ව්‍යාප්තව පවතින්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බොහෝ දුරට ව්‍යාප්තව පවතින්නේ ප්‍රාදේශීය මට්ටමින් වන බැවින් ප්‍රාදේශීය මට්ටමින් වන බැවින් ප්‍රාදේශීය මට්ටමින් වන බැවින් ප්‍රාදේශීය වශයෙන් පවතින සම්පත් වලින් ප්‍රාදේශීය වශයෙන් පවතින සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීමේ හැකියාව ලැබෙන නිසා උපරිම ප්‍රයෝජන ගැනීමේ හැකියාව ලැබෙන නිසා එය ප්‍රාදේශීය සංවර්ධනයට බෙහෙවින් වැදගත් වේ. හරි. අපි ඊළඟ කාරණාව ලියමු. ඊළඟ කාරණාව අංක 3. හරි. කාරණා අංක 3 ලියමු. මහා පරිමාණ ව්‍යාපාර අවධානය යොමු නොකරන මහා පරිමාණ ව්‍යාපාර අවධානය යොමු නොකරන වෙළඳපොළ කොටස් වෙත පිවිසීම සඳහා මහා පරිමාණ ව්‍යාපාර අවධානය යොමු නොකරන වෙළඳපොළ කොටස් සඳහා පිවිසීමට වෙළඳපොළ කොටස් සඳහා පිවිසීමට එනම් වෙළඳපොළ තුල පවතින සියලුම අවස්ථාවන් කෙරෙහි වෙළඳපොළ තුල පවතින සියලුම අවස්ථාවන් කෙරෙහි මහා පරිමාණ ව්‍යාපාර අවධානය යොමු නොකරයි. සියලුම අවස්ථාවන් කෙරෙහි මහා පරිමාණ ව්‍යාපාර අවධානය යොමු නොකරයි. එබැවින් එම අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වැදගත් වේ. ඔන්න අපි සේවා නියුක්තිය ගැන කතා කරා. ප්‍රාදේශීය සම්පත් භාවිතය ගැන කතා කරා. හරි.
ඒ වගේම අපි දෙවෙනි කාරණාව ප්‍රාදේශීය සම්පත් ගැන අපි කතා අපි තුන්වෙනි කාරණාව ලියමු. තව එකක් ලියමු අපි. මම හිතන්නේ අපි කාරණා කීයක් ලියවද පුතේ? කවුරු හරි මැසේජ් එකක් දෙන්න 3යිද 4ද 2යිද? කාරණා 3ක් ලියවා මම මතක හිතන්නේ. පුතේ අපි ඔව් තුනයි. ගායනි හරි. අපි 4වෙනි කාරණාව ලියමු. හොඳයි පුතේ. හරි තරුෂිකා. හරි. අපි 4වෙනි කාරණාවත් ලියමු පුතේ. 4වෙනි කාරණාව තුන්වෙනි කාරණාව අපි ලිව්වේ මහා පරිමාණ ව්‍යාපාර අවධානයට යොමු නොවන වෙළඳපොළ වෙත සුළු පරිමාණ ව්‍යාපාර අවධානය දෙනවා. හරි. 4වෙනි කාරණාවත් ලියන්න. ව්‍යවසායම් බිහිවීම සඳහා පදනමක් වීම. ව්‍යවසායකයන් බිහිවීම සඳහා පදනමක් සැපයීම. ව්‍යවසායකයන් බිහිවීම සඳහා පදනමක් සැපයීම. පදනමක් සැපයීම. එනම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර තුලින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර තුලින් ව්‍යවසායකයන් බිහිවීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර තුලින් ව්‍යවසායකයන් බිහිවීම සඳහා වැඩි අවස්ථාවක් පවතී. වැඩි අවස්ථාවක් පවතී. එම ව්‍යාපාර තුල දැඩි අවදානමක් පවතින බැවින් එම ව්‍යාපාර තුල දැඩි අවදානමක් පවතින බැවින් දැඩි අවදානමක් පවතින බැවින් ව්‍යවසායකත්ව කුසලතා වර්ධනය කර ගැනීම සඳහා ව්‍යවසායකත්ව කුසලතා වර්ධනය කර ගැනීම සඳහා එය බෙහෙවින් උපකාරී වනු ඇත. 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 හරි. ඔන්න අපි කාරණා 4ක් ලිව්වා පුතේ. තව එක කාරණාවක් අපි ලියමු. ආර්ථිකය තුල පවතින ආදායම් ව්‍යාප්ති විෂමතා අවම කර ගැනීම උදෙසා එනම් ආර්ථිකය තුල කුඩා ව්‍යාපාර වෙතින් ආදායම් බෙදී යාමට අවශ්‍ය කුඩා ව්‍යාපාර වෙතින් ආදායම් බෙදී යාමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය වන බැවින් ආදායම් බෙදී යාමේ ව්‍යාප්ති විෂමතා
ආදායම් බෙදී යාමේ ව්‍යාප්ති විෂමතා. ආදායම් බෙදී යාමේ ව්‍යාප්ති විෂමතා. අවම කර ගැනීමට හැකියාව ලැබේ. අවම කර ගැනීමට හැකියාව ලැබේ. හරි. අවම කර ගැනීමට හැකියාව ලැබේ. ඔන්න එහෙනම් අපි මේ වෙද්දී ලකුණු 4 බැගින් පුතේ ලකුණු 8ක් ඒක රාශී කරගෙන ඉවරයි. ලකුණු 20 ගන්න විනාඩි 36යි අපිට හම්බ වෙන්නේ. විනාඩි 36යි. පැහැදිලිද? විනාඩි 36ක් තුල අපි ලකුණු 20ක් ගන්න ඕනේ. ලකුණු 20ක් ගන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් එක ලකුණක් ගන්න 1.8යි විනාඩි හම්බ වෙන්නේ. විනාඩි හම්බ වෙන්නේ 1.8යි. එහෙනම් ලකුණු 4ක් ගන්න 7.2ක කාලයක් ඔයාලට හම්බ වෙනවා. දැන් මේ පිළිතුර ලියන්න විනාඩි 7ක වගේ කාලයක් ඔයාලට වෙන් වෙනවා. පැහැදිලිද? විනාඩි 5ක් කියන එක ඔයාලට හඳුනා ගන්න හරි ලේසි. විනාඩි 5යි තව විනාඩි 2කුයි ඔයාලට හම්බ වෙනවා. ලකුණු 4ක පිළිතුරක් නිර්මාණය කරගන්න. එහෙනම් ඔය කරුණු ටික විනාඩි 7ක් තුල ලියන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් පුතේ මහා ලොකුවට ඡේද ගණන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ලකුණු 4 ගන්න නිශ්චිතව ફોකස් වෙච්ච උත්තරයක් අපි ලියමු. හරි. අපි යමු එහෙනම් ඊළඟ ලකුණු 4 බලන්න. ඊළඟ ලකුණු 4 බලන්න. පුතේ රෝම ඉලක්කම් 3 ඔන්න ලකුණු 2 බැගින් වෙන් කරලා තියෙනවා. රෝම ඉලක්කම් 3ට හම්බෙන ලකුණු 4 නැවත ලකුණු 2 බැගින් වෙන් කරලා තියෙනවා. අපි බලමු මොකද්ද පළවෙනි ප්‍රශ්නේ. මෑතකදී විශ්‍රාම ගිය ඔබේ ඥාතියෙකු සේවක අර්ථ සාධක අරමුදලෙන්. අපි දන්නවා සේවකයන් රැකියාවක් කරන කාලය අතරතුර තමාගේ වැටුපෙන් සේවකයා සහ සේවා යෝජකයාගේ දායකත්වයෙන් නිර්මාණය වෙච්ච අරමුදලක් තියෙනවා. අපි ඒක හඳුනා ගන්නවා employee provident fund සේවක අර්ථ සාධක අරමුදල. අපි රැකියාව කරන අතරතුර සේවකයාගෙන් සහ සේවා යෝජකයාගෙන් දායකත්වය සපයලා ඔන්න නිර්මාණය වෙනවා අරමුදල. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පාලනය කරනු ලබන සේවක අර්ථ සාධක අරමුදල. පුතේ අපි විශ්‍රාම ගියාම මේ සේවක අර්ථ සාධක අරමුදලේ එකතු වෙච්ච අරමුදල අපිට ලබා ගැනීමට හැකියාවක් තියෙනවා විශ්‍රාම දීර්ඝයේ සුරක්ෂිතතාවය උදෙසා. හරි. ඒක තමයි මේ කියන්නේ. එම මුදල මූල්‍ය සමාගමක ස්ථාවර තැන්පතුවක්. අපි දන්නවා නිශ්චිත පොලි අනුපාතිකයක් යටතේ යම් කාල පරිච්ඡේදයකට ආරම්භ කළ හැකි තැන්පතුවක්. ස්ථාවර තැන්පතුවක්. ආයෝජනය කිරීමට ඔහුට අවශ්‍ය ඇත. EPF එකෙන් ගත්ත මුදල FD එකක් දාන්න ඕනේ. ෆික්ස් ඩිපොසිට් එකක්. ස්ථාවර තැන්පතුවක්. මෙහිදී සුදුසු මූල්‍ය ආයතනයක් තෝරා ගැනීමට ඔබ ඔහුට දෙන උපදෙස් කවරේද? පුතේ ස්ථාවර තැන්පතුවක් දාන්න මූල්‍ය ආයතනයක් තෝරගද්දී මා විසින් ලබා දෙන උපදෙස් කවරේද කියලා අහනවා ලකුණු දෙකකට. ලකුණු දෙකයි. හරි ලකුණු දෙකකට. ඉතින් අපිට සෝරි පුතේ ලකුණු 4ක් නේ. ඔව් සමා වෙන්න. ලකුණු 4කට පුතේ. තුන්වෙනි ප්‍රශ්නේ අහන්නෙත් ලකුණු 4කට. හරි අයන්න ආයන්න කියලා වෙන් වෙලා නැහැ. එහෙනම් ඒ උපදෙස් තුල කරුණු 4ක්වත් අන්තර්ගත වෙන්න ඕනේ. අංක 1 තමයි පුතේ අපේ අරමුදල සුරක්ෂිතභාවය ගැන මම සැලකිලිමත් වෙන්න ඕන. ඒ සඳහා මේ අදාළ මූල්‍ය ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව තුල ලියාපදිංචි මූල්‍ය ආයතනයක්ද කියන එක මා විසින් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද හේතුව මූල්‍ය ආයතනයක් වුණාම ඒක ශ්‍රී ලංකා මහ බැංකුව තුල ලියාපදිංචි නීත්‍යානුකූල මූල්‍ය ආයතනයක්ද කියන කාරණාව මම දැනගන්න ඕනේ.
අංක 1 අපි ලියමු එහෙනම් පළවෙනි කාරණාව ඒ ලියාපදිංචි මූල්‍ය ආයතනයක්ද යන වග ඒ ලියාපදිංචි මූල්‍ය ආයතනයක්ද යන වග එනම් ශ්‍රී ලංකා මහ බැංකුව තුල එනම් ශ්‍රී ලංකා මහ බැංකුව තුල ශ්‍රී ලංකා මහ බැංකුව තුල මූල්‍ය කටයුතු සඳහා ලියාපදිංචි වී ශ්‍රී ලංකා මහ බැංකුව තුල මූල්‍ය කටයුතු සඳහා ලියාපදිංචි වී අවසර පතක් ලබාගෙන තිබේද යන්න ඔන්න ලියාපදිංචි වල අවසර පත්‍රයක් අරගෙන තියනවද කියන එක සැලකිලිමත් වෙන්න ඕන. හරි. ඊළඟ කාරණාව අංක 2 ලියමු අපි. අංක 2 සමාගමේ මූල්‍ය ස්ථාවරත්වය. එනම් සමාගමේ ණය ආපසු ගෙවීමේ හැකියාව මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් පවතින ස්ථාවර බව පිළිබඳව අවධානය යොමු කළ යුතුය. ඔන්න ලියාපදිංචි එකක්ද කියලා බැලුවා. මූල්‍ය ස්ථාවරත්වය බැලුවා. කරුණු අංක 3. ආයෝජනයට කරනු ලබන ප්‍රතිලාභය, ගෙවනු ලබන ප්‍රතිලාභය පිළිබඳ. එනම් අප විසින් ආයෝජනය කරන මුදලට මූල්‍ය ආයතනය විසින් ලබා දෙන පොලි අනුපාතිකය කොපමණද යන්න. ඔන්න කරුණු 3ක් මං හිතන්නේ ලිව්වා. හරි. තව එකක් අපි ලියමු. සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නියෝජනය සහ කළමනාකරණයේ ස්වභාවය. එනම්
පිළිගත් කීර්තිනාමයක් සහිත අධ්‍යක්ෂ මණ්ඩලයක් විසින් පරිපාලනය සිදුවන්නේද පිළිගත් කීර්තිමත් අධ්‍යක්ෂ මණ්ඩලයක් විසින් පරිපාලනය සිදුවන්නේද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතුය. හරි. එහෙනම් ඔන්න අපි රෝමි ඉලක්කම් 3කට පුතේ ලකුණු 4 බැගින් ලබා ගන්න පිළිතුරු නිර්මාණය කරා. පැහැදිලිද? හරි. එහෙනම් අපි යනවා පුතේ අපේ රෝමි ඉලක්කම් 4ට අදාළව ලකුණු ගැන සාකච්ඡා කරන්න. මෙතනදී ලකුණු 2 බැගින් අයන්න සහ ආයන්න කියන කොටස් දෙකට වෙන් කරලා දීලා තියෙනවා. අයන්නට ලකුණු 2ක් සහ ආයන්නට ලකුණු 2ක්. එහෙනම් අපි බලමු මුලින්ම අයන්නට මෙයා යොමු කරලා තියෙන ප්‍රශ්නේ මොකක්ද? ඔන්න මූල්‍ය සහ මුදල් සහ මූල්‍ය ආයතන පාඩමේ අපි සාකච්ඡා කරන පළමු ප්‍රශ්නේ. අපි එමු පුතේ. දෙවෙනි ප්‍රශ්නේ අපි කලින් සාකච්ඡා කරේ මුදල් සහ මූල්‍ය ආයතන සතු ප්‍රශ්නයක්. අපේ දෙවෙනි ප්‍රශ්නෙට අපි අවධානය යොමු කරමු. ඔන්න අහනවා. ඔන්න පුංචි විස්තර කිරීමක් කරනවා පුතේ. සිද්ධියක් තියෙනවා. බලමු අපි. ඒගේ නමට ලැබුණු විධාන චෙක් පතක්. අන්න කී පොයින්ට් එකක් කියනවා. ඒගේ නමට ලැබුණු විධාන චෙක් පතක්. ප්‍රශ්නේ කියවන ගමන්ම අවධානය යොමු කළ යුතු දේවල් අනිවාර්යෙන්ම අපි මතක තියාගන්න ඕනේ. පුතේ ඒ කියලා කියන්නේ මේකේ ආදායකයා ඒගේ නමට තමයි චෙක්පත ලැබිලා තියෙන්නේ. ඒ වගේම මේ චෙක්පත විධාන චෙක්පතක්ලු. මොකක්ද විධාන කියලා කියන්නේ? හෝ රැගෙන එන්නාට යන පදය හෝ රැගෙන එන්නාට කියන පදය කපා හරින ලද චෙක්පතක්. චෙක්පත දරන ඕනෑම කෙනෙකුට මුදල් කරගන්න හැකියාවක් නැහැ. පැහැදිලිද? විධානයක් නිකුත් කරනවා. විධාන චෙක්පත. B විසින් සොරකම් කර ඇත. අන්න ඒගේ නමට ලියපු විධාන චෙක්පතක් B විසින් හොරකම් කරනවා. හරි. ඒගේ අස්සන සහ පිටසන වංචනික ලෙස යොදාගෙන එය සීට පවරා එහි වටිනාකම ලබාගෙන ඇත. හොඳට බලන්න. ඒගේ නමට ලියපු චෙක් එකක් B විසින් සොරකම් කර. කවුද හොරකම් කරලා තියෙන්නේ? B පුතේ. B තමයි හොරකම් කරලා තියෙන්නේ. එතකොට B විසින් මොකද කරලා තියෙන්නේ? ඒගේ අස්සන සහ පිටසන වංචනික ලෙස යොදාගෙන B විසින් මේක පවරලා තියෙනවා සීට. දැන් B තමයි හොරකම් කරන පුද්ගලයා. B පුතේ මේක පවරලා තියෙනවා වංචනික ලෙස පිටසම් කරලා C කියන පුද්ගලයා. ඔන්න සිද්ධිය. සීට එම චෙක්පත බාර ගන්නා ලද්දේ සත්භාවයෙන්. දැන් C මේ සිද්ධිය ගැන මොකුත්ම දන්නේ නැහැ පුතේ. එතකොට C මෙම චෙක්පත බාරගෙන තියෙන්නේ උපරිම සත්භාවයෙන්. මේ සිද්ධිය ගැන කිසිම අවබෝධයකින් තොරව. පැහැදිලිද? එතකොට අහනවා අපෙන් මෙම චෙක්පතට සීට හිමිකමක් තිබේද? සීට හිමිකමක් තිබේද? ඔබේ පිළිතුරට හේතු දක්වන්න. මට ටයිප් කරලා දාන්නකෝ බලන්න පුතේ. සීට මේ චෙක් එක පිළිබඳව නීත්‍යානුකූල හිමිකමක් තියනවද නැද්ද? තියනවද නැද්ද? සීට මේ චෙක්පත පිළිබඳව
නීත්‍යානුකූල හිමිකමක් තියනවද නැද්ද? නැහැ කියලා කියනවා. හරි ශිමා. අනිත් දරුවෝ මොකද කියන්නේ? හොරකම් කරපු චෙක්පත. හිමිකමක් නැහැ පුතේ. ඔව් හිමිකමක් නැහැ. මෙතෙන්ට අදාළ වෙන සංකල්පය මොකක්ද? හොරකම් කරන ලද චෙක්පතක නීත්‍යානුකූල අයිතිය හිමි නොවෙන්න බලපාන සංකල්පය මොකක්ද? මතකද කාට හරි? ගනුදෙනු කළ හැකි උපකරණයක තියෙන ලක්ෂණය. මොකක්ද සංකල්පය? පුතේ ගනුදෙනු කළ නොහැක කියන සංකල්පයේදී අපි කතා කරනවා ගනුදෙනු කළ හැකි උපකරණයක තියෙන ලක්ෂණයක් තමයි පවරන්නාට තිබූ අයිතියට වඩා වැඩි අයිතියක් පැවරුම්ලාභියාට හිමි නොවන බව. ඔන්න මම පැහැදිලි කරනවා. පුතේ මෙයා ගාව තියෙන්නේ හොරකම් කරන ලද චෙක්පතක්. වංචනික ලෙස ළඟ තබාගෙන තියෙන චෙක්පතක්. එතකොට මෙයා තමයි පවරන්න. කවුද? චෙක්පත පවරන්නා. මෙයාට තියෙන්නේ වංචනික අයිතියක්. පුතේ එයා චෙක්පත පවරනවා සීට. පවරන්නාට තිබූ අයිතියට වඩා වැඩි අයිතියක් පැවරුම් ලාභියාට හිමි නොවේ. එහෙනම් පැවරුම් ලාභියා වෙච්ච සීට තියෙන්නේ වංචනික හිමිකාරීත්වයක්මයි. පැහැදිලිද? මෙයා සද්භාවයෙන් වෙන්නේ නැති චෙක්පත ගන්න ඇත්තේ. තේරුණාද? එයා හොරකම් කරපු චෙක්පතක් බව දන්නේ නැහැ පුතේ. හැබැයි මෙයාට තියෙන අයිතිය වංචනික අයිතියක්. බීට තිබ්බ වංචනික හිමිකාරීත්වයම තමයි සීටක් තියෙන්නේ. ඊටාම පැහැදිලි. ඒකට හේතුව තමයි පවරන්නාට වැඩි හිමිකමක් පැවරුම් ලාභියාට හිමි නොවන බව. එහෙනම් අපි ලියමු. මුලින්ම ලියන්න සීට චෙක්පතට හිමිකමක් නැත. සීට චෙක්පතට හිමිකමක් නැත. ඊට හේතු වන්නේ අපි ලියමු. ඊට හේතු වන්නේ B විසින් එම චෙක්පත B විසින් එම චෙක්පත සොරකම් කළ එකක් වන බැවින් B විසින් එම චෙක්පත සොරකම් කළ එකක් වන බැවින් C සද්භාවයෙන් එය ලබාගත් අද චෙක්පත සම්බන්ධයෙන් නීත්‍යානුකූල හිමිකමක් නොලැබේ. සීට ලැබෙන්නේද වංචනික අයිතියකි. විනිමය බිල් ආඥා පනතට අනුව පැවරුම් කරුට වඩා වැඩි අයිතියක්
පැවරුම් කරුට හිමි නොවේ. පැවරුම් කරුට හිමි නොවේ. පැවරුම් කරුට වඩා වැඩි අයිතියක් පැවරුම් ලාභියාට හිමි නොවේ. පැවරුම් කරුට වඩා වැඩි අයිතියක් පැවරුම් ලාභියාට හිමි නොවේ. ලාභියාට හිමි නොවේ. හරි. ඊටාම පැහැදිලි පුතේ සිද්ධිය. දැන් මේ වගේ ප්‍රශ්නයක් අහුවාම ඡේදයක් වගේ තියෙන නිසා කලබල වෙන්න එපා. සිද්ධිය තේරුම් බේරුම් කරගන්න පුතේ. ඒ තමයි ආදායකය. මේක විධාන චෙක්පතක්. හොරගෙන ඉන්නවලම පදේ කපන ලද චෙක්පතක්. B තමයි හොරකම් කරන්නේ. B විසින් C ට පවරනවා. සිද්ධිය निराකරණය කරගෙන පිළිතුරක් ගොඩනගා ගන්න බලන්න. පැහැදිලිද? ඒක තමයි B තුම දේ. කලබල වෙන්නේ නැතු. හරි. අපි යමු එහෙනම් ආයන්න නම් අහන ප්‍රශ්නේ ඉතාම ලේසි. බලන්න පුතේ මොකක්ද කියන්නේ? චෙක්පතක් පිටසන් කළ හැකි රේඛනය කළ හැකි පාර්ශවයන් නම් කරන්න. අපි දන්නවා චෙක්පතක මුහුණක බැංකුවක නමක් සඳහන් කරමින් හෝ නොකරමින් සරල සමාන්තර රේඛා දෙකක් යෙදීම අපි කියනවා චෙක්පතක් රේඛනය. සරල සමාන්තර රේඛා දෙකක් සහිතව හෝ රහිතව හරි. ඔන්න අපි සරල සමාන්තර රේඛා දෙකක් ඇඳහම අපි ඒකට කියනවා රේඛනය කිරීම. රේඛනය කිරීම. මෙහෙම රේඛනය කරන්න පුළුවන් පාර්ශවයන් කවුද කියලා අහනවා. අංක 1 ලියන්න. අපි දන්න දෙයක්. අනකරු. ඒ කියන්නේ චෙක්පත ලියන කෙනා. ජංගම ගිණුම් හිමියා. අනකරු. ඒ කියන්නේ චෙක්පත ලියන කෙනා පුතේ. තමන්ගේ ගිණුම හිමි කෙනා. දෙක අනලදු. ජංගම ගිණුම පවත්වාගෙන යන බැංකුව. අනලදු කියන්නේ බැංකුව මූල්‍ය ආයතන. අනිත් පාර්ශවය ආදායකයා. චෙක්පතේ නම සඳහන් වන පුද්ගලයා. කලින් චෙක්පතේ විදිහට නම් A. ආදායකයා. චෙක්පතේ නම සඳහන් පුද්ගලයා නැතිනම් මුදල් වලට හිමිකම් කියන පුද්ගලයා. ආදායකයා. අනකරු, අනලදු සහ ආදායකයා. හරි. අපි යමු එහෙනම් පුතේ අවසාන ප්‍රශ්නයට. ඔන්න අපේ අවසාන ප්‍රශ්නේ QT 6ට අදාළ. රෝමි ලක්ෂණ 6. මේකෙත් පුතේ ලකුණු දෙක බැගින් වෙන් කරනවා ලකුණු 4. ලකුණු දෙක බැගින් වෙන් කරනවා ලකුණු 4. අයන්න සහ ආයන්න කිය. පළවෙනි කොටසේ අහන්නේ මොකක්ද? ගණදෙනු සඳහා ව්‍යවහාර මුදල් හා චෙක්පත් භාවිතයේ ක්‍රමයෙන් අඩු වෙමින් පවතින අතර මුදල් විකාශනයේ අධීරයන් වලදී අපි කතා කරා මුදල කියන සංකල්පය කොහොමද විකාශනය වෙන්නේ? ඒ අනුව ව්‍යවහාර මුදල්, චෙක්පත්, විද්‍යුත් මුදල්. ව්‍යවහාර මුදල් සහ චෙක්පත් භාවිතය අඩු වෙලා විද්‍යුත් මුදල් භාවිතය වර්ධනය වෙනවලු. විද්‍යුත් මුදල් භාවිතය වැඩි වීමට හේතු කවරේද? පුතේ ලකුණු දෙකක් ගන්න අවම වශයෙන් ඔයාට සිද්ධ වෙනවා කරුණු 4ක්වත් ලියන්න. හරි? පැහැදිලිද? එහෙනම් අපි විද්‍යුත් මුදල් ප්‍රචලිත වෙන්න බලපාන හේතු මොනවද කියන එක කරුණු වශයෙන් ලියමු. අංක 1 ලියන්න. අංක 1. අපෙන් අහන්නේ හේතු දක්වන්න කියලා විතරයි. හේතු කවරේද විතරයි පැහැදිලි කරන්නම අවශ්‍ය නැහැ පුතේ. පළවෙනි එක ලියමු. විද්‍යුත් මුදල් භාවිතය ආරක්ෂාකාරී ගෙවීම් ක්‍රමයක් වීම.
විද්‍යුත් මුදල් භාවිතය ආරක්ෂාකාරී ගෙවීම් ක්‍රමයක් වීම. ආරක්ෂාකාරී ගෙවීම් ක්‍රමයක් වීම. අංක 2. අංක 2. දෙවෙනි එක ව්‍යවහාර මුදල් සහ චෙක්පත් වලට සාපේක්ෂව ව්‍යවහාර මුදල් සහ චෙක්පත් වලට සාපේක්ෂව භාවිතය පහසු වීම. භාවිතය පහසු වීම. ව්‍යවහාර මුදල් සහ චෙක්පත් වලට සාපේක්ෂව භාවිතය පහසු වීම. හරි. ඊළඟ එක විවිධ ත්‍යාග වට්ටම් විවිධ ත්‍යාග වට්ටම් වැනි අමතර ප්‍රතිලාභ හිමිවීම. විවිධ ත්‍යාග වට්ටම් වැනි අමතර ප්‍රතිලාභ හිමිවීම. හිමිවීම. අමතර ප්‍රතිලාභ හිමිවීම. ඊළඟ කාරණාව විද්‍යුත් මුදල් භාවිතය පිළිබඳව සමාජය තුළ ඉහළ පිළිගැනීමක් තිබීම. සමාජය තුළ ඉහළ පිළිගැනීමක් තිබීම. ඉහළ පිළිගැනීමක් තිබීම. හරි. ඔන්න අපි ලිව්වා විද්‍යුත් මුදල් භාවිතයට හේතු මොනවාද කියන එක. රෝමිලක්කම් 5ට අහනවා අවසාන කොටස පුතේ. රෝමිලක්කම් 5 දෙවෙනි ලකුණු 2. ආයන් හරපත් සහ ණයපත් අතර තියෙන සමානතා මොනවාද සහ අසමානතා. මුලින්ම ඔයාට පුළුවන් පුතේ සමානතා ටික වෙනම ලියන්න. සමානතා. ඊට පස්සේ අසමානතා ලියන්න ඔයාට වෙනම ණයපත සහ හරපත කියලා කොටස් දෙකකට බෙදලා ඔයාට වෙනස්කම් ටික දක්වන්න පුළුවන්. හැම වෙලේම ඔයා ඉදිරිපත් කරන ආකෘතිය ගැන හොඳ අවබෝධයක් තියාගන්න. බලන කෙනා නිශ්චිතවම ලකුණු වෙන් කළ හැකි. හරි ලකුණු වෙන් කරන්න පුළුවන් විදිහේ ආකෘතියක් නිර්මාණය කරගන්න. සමානතා. ඊට පස්සේ අසමානතා. අපි ලියමු. මුලින්ම සමානතා. ණයපත සහ හරපතේ තියෙන සමානතා. පුතේ මේ දෙකම විද්‍යුත් මුදල් විශේෂයක්. ඔන්න තියෙනවා සමානතාවය. අපි ලියමු පළවෙනි සමානතාවය. ණයපත සහ හරපත යන දෙකම විද්‍යුත් මුදල් විශේෂයක් වීම. විද්‍යුත් මුදල් විශේෂයක් වීම. අංක 2. භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා ණයපත සහ හරපත යන දෙකම භාවිතා කළ හැකි වීම. ණයපත සහ හරපත යන දෙකම භාවිතා කළ හැකි වීම. ණයපත සහ හරපත යන දෙකම භාවිතා කළ හැකි වීම.
ඊළඟ එක මූල්‍ය ආයතන විසින් නිකුත් කිරීම. මේ දෙකම පුතේ මූල්‍ය ආයතන විසින් තමයි නිකුත් කරන්නේ. මූල්‍ය ආයතන. හරිනේ? ණයපත සහ හරපත කියන දෙකම මූල්‍ය ආයතන විසින් තමයි නිකුත් කිරීම සිදු කරන්නේ. පැහැදිලිද? ඔන්න සමානතා අපි ලියුවා. සමානතා අපි ලියුවා. ඔන්න තව එකක් ලියන්න පුළුවන්. ආරක්ෂාකාරී ගෙවීම් ක්‍රම දෙකක් වීම. ආරක්ෂාකාරී ගෙවීම් ක්‍රම දෙකක් වීම. ආරක්ෂාකාරී ගෙවීම් ක්‍රම දෙකක් වීම. හරි. ඔන්න අපි සමානතා ලිව්වා පුතේ. අපි යනවා අසමානතා ගැන කතා කරන්න. පළවෙනි අසමානතාව. ණයපත සහ හරපත. දැන් අපි දන්නවා ණයපතක් ගන්න පුතේ අපිට ගිණුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ නමට තියෙන ගිණුමක් අවශ්‍ය වෙන්නේ නැහැ ණයපතක් ලබා ගන්න. හැබැයි හරපතකට ගිණුමක් අවශ්‍ය වෙයි. එහෙනම් අපි ලියමු. ගිණුමක් අවශ්‍ය නොවේ. ගිණුමක් අවශ්‍ය වේ. ණයපත ලබා ගැනීමට ගිණුමක් අවශ්‍ය නොවේ. හරපතට ගිණුමක් අවශ්‍ය වේ. ගිණුමක් අවශ්‍ය වේ. ගිණුමක් අවශ්‍ය වේ. ඊළඟ එක ගිණුමක මුදල් තිබීම අවශ්‍ය අනිවාර්ය නැත. දැන් ණයපතකින් භාණ්ඩ හා සේවා ගන්න අපිට පුතේ ගිණුමක මුදල් තැන්පත් කරන්න අවශ්‍ය නැහැ. මූල්‍ය ආයතන විසින් අපිට ණය මුදලක් දෙනවා භාණ්ඩ හා සේවා මිලදී ගන්න. එහෙනම් ගිණුමක මුදල් තිබීම අනිවාර්ය නොවේ. ණයපත පැත්තේ ගිණුමක මුදල් තිබීම අනිවාර්ය නොවේ. අනිවාර්ය නොවේ. ඊට පස්සේ හරපත පැත්තේ පුතේ ගිණුමක මුදල් තිබීම අනිවාර්ය වේ. ගිණුමේ තියෙන මුදල් වියදම් කරන්න තමයි මට හරපතක් හම්බ වෙන්නේ. එතකොට මට හරපත තුල පුතේ වියදම් කරන්න නම් ගිණුමක මුදල් තැන්පත් වෙලා තියෙන්න ඕනේ. ගිණුමක මුදල් තිබීම අනිවාර්ය වේ. අනිවාර්ය වේ. ඊළඟ එක ලියන්න. ණය ගෙවීම සඳහා ණයපත පැත්තේ ණය ගෙවීම සඳහා සහන කාලයක් හිමි වේ. පුතේ ණයපතකට මුදල් ගෙවන්න අපිට සහන කාල පරිච්ඡේදයක් හම්බ වෙනවා. ණය ගෙවීම සඳහා සහන කාලයක් හිමි වේ. හිමි වේ. දරුවනේ ඔන්න විදුලිය විසන්ධි වුණා මං හිතන්නේ හරියට 8:10ට. හරි අපි අවසාන ප්‍රශ්නේ